වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ මොහාන් පෙරේරා, ප්‍රකාශයේ TDKA ජයන්ත. වෙසක් පුර 15ක පොහොය දිනය අදයි. සෞඛ්‍ය ආරක්ෂාට මුල් තැන දෙමින් ජනතාව නිවසේ සිටම වෙසක් සැමරීමට සූදානම්. මේ මොහොතේ අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂාවත් යහපැවැත්මත් උදෙසා කැපවීම සමාජයේ යුතුයකම් බව ජනාධිපතිතුමා වෙසක් පණිවිඩයෙන් පෙන්වා දෙයි. ඇමරිකාව ශ්‍රී ලංකාවට 4 වන මට්ටමේ සංචරණ සීමා පනව ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය නිසා බව අවධාරණය කෙරේ. රාජ්‍ය සේවාවට කොවිඩ් එන්නත ලබා දීමේ ප්‍රමුඛතාව. මේ අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවන්නයි ඉල්ලීමක්. මේ වසරේදී ජනගහනයෙන් 70%කට කොවිඩ් එන්නත. සේවක අර්ථසාධක අරමුදලේ සේවා ලබාගත හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ. යාස් චණ්ඩමාරුතය අද ඉන්දියාවේ ඔඩිසා සහ බටහිර බෙන්ගාලයට කඩා වදී. ක්‍රීඩකයන් තෝරා ගැනීමේ නිසි කළමනාකරණයක් නොවීම නිසා ශ්‍රී ලංකා පිළිට බංග්ලාදේශයේදී දැවැන්ත පරාජයක්. සියලු ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වෙසක් පුර 15ක පොහොය අදයි. ආමිස ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් බෞද්ධ ජනතාව වෙසක් පොහොය සමරති. ලොවට මහත් අසිරයක් ගෙන දුන් උතුම් මංගල කරුණු 3ක් අදවැනි පුන් පොහෝ දිනක සිදුවීම නිසා සියලු බෞද්ධ ජනතාවට වෙසක් දිනේ විශේෂිත වේ. සිදුහත් කුමරුගේ උපත, මහා බෝසතුන් බුද්ධත්වයට පත්වීම සහ බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ අදවැනි දිනකයි. සිදුවත් බෝසතාණෝ දීපංකර බුදුහිමියන්ගේ පාදමූලයේදී නියත විවරණ ලද්දේද වෙසක් පොහොය දිනයකය. දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවන රාජාභිෂේකය සිදු වූයේද වෙසක් පොහොය දිනයකය. දුටුගැමුණු රජු රුවන්වැලි මහසෑය ආරම්භ කිරීම කරන ලද්දේ අදවැනි දිනකයි. විජය කුමරු ලක්දිවට ගොඩ බැසේද වෙසක් පොහොය දිනයකය. එමෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම සිදු වූයේද අදවැනි දිනකයි. එම කරුණු අනුව අවුරුද්දේ පොහොය 12 අතරින් වැදගත්ම පොහොය ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේදී මණියක් හිතනා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරන ලද්දේද වෙසක් පොහොය දිනයකදී. එම ගමනේදී සමනල කඳුමුදුනට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිරිපා සටහනෙහි තැබූ අතර ඒ සිහිපත් කරන අතර සිරිපා සමයේ නිමවන්නේද වෙසක් පුර 15ක පොහොය දිනේදීය. වෙනත් වර්ෂවල මෙන් නොව ලෝකෙම වෙලාගත් COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවෙන පුරා මේ මොහොතේ සංචරණ සීමා පනවා තිබේ. මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජා නිවසේ සිටම සිදු කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත. සම්බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් දෙලොව දියුණුව සමග කටයුතු කිරීම මෙන්ම දූ දරුවන් සමග එක්ව වෙසක් සමයේ පිළිවෙත් පිරීම හා ආමිස පූජා පැවැත්වීම අනාදිමත් කාලයක සිට පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද ගෝලීය කොවිඩ් වසංගතය නිසා සාමූහික පින්කම් කිරීමේ අවස්ථාව අවහිර වී ඇත. සකල සත වෙත මෛත්‍රිය පැතිරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළාසේම අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂාවත් යහපැවැත්මත් උදෙසා කැපවීම පවතින තත්ත්වය හමුවේ සමාජයේ යුතුයකම වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මාබෝධයෙන් කටයුතු කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙසක් දින පණිවිඩයෙන් කියා සිටී. මෙවර ජාතික වෙසක් උත්සවය නාගදීප විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින වසංගත තත්ත්වය ඊට බාධා විය. එසේ වත් වෙසක් දින අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වයේ බාධාවක් නොවේ. ප්‍රතිපත්ති පූජාවට මුල් තැනදී නිවසේ සිට වෙසක් සමරන්නයි අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේද ඒ බව අවධාරණය කරති. තරුණ කටයුතු වා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සංවිධානය කෙරෙන යොවුන් ශීල සමාධි වැඩසටහන අද හුණුපිටිය ගංගාරම් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්තේ. අද පෙරවරු 6:30 සිට දවස පුරා මේ සම්බන්ධයෙන් තොරතුරු සිටි FM නාලිකාව ඔස්සේ විකාශය කෙරේ. වෙසක් පොහොය වෙනුවෙන් ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවය වැඩසටහන් රසක් විකාශය කිරීමට සූදානම්ව සිටී. කුරුවිට එරත්න විතාවේ පංගුව ශ්‍රී සමන්ත මුනින්ද්‍රාරාම මහා විහාරස්ථානයේ සිට එම වැඩසටහන් ගෙනෙනු ලැබේ.
පූජ්‍ය එරත්නේ සිරි කුසලඥාන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දායක සභාව එම වැඩසටහන සංවිධානය කරයි. පෙරවරු 8ට ධර්ම දේශනාවකි. ඉන් අනතුරුවද ධර්ම වැඩසටහන් රැසකි. රාත්‍රී 9:30ට මහා පිරිත් දේශනය ආරම්භ වේ. කොබවකසි සුමනාරාමේද දවස පුරා පින්කම් රැසක් සංවිධානය කර ඇත. ජනතාව ඒකරාශී වීමකින් තොරව දිවයිනේ බොහෝ නගර බෞද්ධ කොඩවලින් සහ වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබේ. එම නිර්මාණ සිදු කළේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනයි. බොහෝ නිවාස ආශ්‍රිතවද වෙසක් සැරසිලි නිර්මාණය කරන ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. මේ වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2:17 සිට පස්වරු 7:19 දක්වා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දැකගත හැකිය. 2019න් පසුව සිදුවන පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙයයි. පෘථිවියේ සෙවණැල්ල සඳ මතට වැටීමත් සමග මෙය සිදුවෙයි. පූර්ණග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවේ. මෙය මෙරටට දිස්වන්නේ ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසය. ශ්‍රී ලංකාවට පෙනෙන්නේ පස්වරු 6:23ට නැගෙනහිර ගිනිකොන සිටිජෙන් සඳු නැග ආවේලාවේ සිට පස්වරු 7:20 දක්වාය. චන්ද්‍රග්‍රහණයට සති දෙකකට පෙර හෝ පසු සූර්යග්‍රහණයක් සිදුවේ. ඒ අනුව ලබන මාස 10 වෙනිදා සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා පැමිණ අතර එවිට වලයාකාර සූර්යග්‍රහණයක් සිදුවේ. එයද ශ්‍රී ලංකාවට නොපෙනේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. රාජ්‍ය සේවාවේ බොහෝ අංශවලට ඉදිරියේදී එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දැනටමත් ඉල්ලීම් කර තිබේ. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී හා සියලුම කාණ්ඩවලට සංවර්ධන නිලධාරීන් ආවරණය වන ආකාරයට මීළඟ අදියරේදී එන්නත් ලබා දෙනු ඇත. මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය මේ වන විටත් යොමු වී තිබේ. දැන් ලැබී ඇති එන්නත් වලින් ප්‍රමුඛතාව අනුව එම නිලධාරීන් සියලු දෙනා ආවරණය වන පරිදි එන්නත් කරණය කිරීම බලාපොරොත්තු වයි. එබැවින් මේ අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වී ජනතාවට අවශ්‍ය සේවා වෙනුවෙන් කැපවන්නයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සීල පාර්ශවලින් ඉල්ලීමක් කරයි. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට 4 වන මට්ටමේ සංචරණ සීමා පනවා තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන මෙම සංචරණ සීමා 3 වන මට්ටමේ සිට 9 වන මට්ටම දක්වා ගෙන යාම හුදෙක්ම රටේ කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලටගෙන සිදු කර ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයකින් සඳහන් කරයි. එසේ නොමැතිව කිසිදු ත්‍රස්තවාදී තර්ජනයක් එමගින් අර්ථ ගන්වෙන්නේ නැති බව එම කාර්යාලය අවධාරණය කරයි. සාමාන්‍යයෙන් 4 වෙනි මට්ටම යොදන්නේ ත්‍රස්තවාදී තර්ජන ආශ්‍රිතවයි. එහෙත් ශ්‍රී ලංකාවට මේ මොහොතේ ත්‍රස්තවාදී තර්ජන හෝ ඒ හා සමාන ක්‍රියාකාරකම් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කරයි. සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙන් ඉටු කරගත යුතු සේවා තැපෑලෙන් විද්‍යුත් තැපෑලෙන් අන්තර්ජාලය මගින් හෝ වාණිජ්‍ය බැංකු ශාඛාවකින් කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. රටේ පවතින සංචරණ සීමා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණ සේවා ලබා ගැනීම පවතින වසංගත තත්ත්වය හමුවේ සීමා කර තිබේ. සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව ආශ්‍රිත ඕනෑම සේවාවක් ලබා ගැනීම සඳහා බැංකුව වැඩ කරන දිනවල පෙරවරු 7:45 සිට පස්වරු 4 දක්වා එහි මහජන විමසීම් අංශයෙන් ලබාගත හැක. 0112 20 66 42 හෝ 0112 20 66 90 සිට 93 දක්වා දුරකථන අංක ඒ සඳහා යොදාගත හැක. EPF help desk@cbsl.lk විද්‍යුත් තැපෑලෙන්ද විස්තර ලබාගත හැක. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මේ වර්ෂය අවසන් වන විට මුළු ජනගහනයෙන් 70%ත් අතර පිරිසකට එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇත. ඒ යටතේ කඩිනමින් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 14ක් චීනෙන් මිලදී ගැනීමට නියමිතයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියනයක්ද මිලදී ගැනේ. ඒ අතරම චීනයේ සයිනෝෆාර්ම් එන්නත් ලක්ෂ 5ක් අද මෙරටට ලැබේ. ඒවා ගුවන්ගත කිරීමේ රාත්‍රියේ බීජිං නුවර ගුවන්තොටුපළේදී සිදු විය. මීට පෙර දෙන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ප්‍රදානයක් ලෙස චීනයෙන් ලැබුණි.
ජනමාධ්‍යවේදීන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් කොවිඩ් එනත් ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතා පවසයි. කොළඹ සහ ඒ අවට මාධ්‍යවේදීන් සඳහා එනත් ලබා දීම ඉකුත් දිනවල ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කෙරින. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. හම්බන්තොට ඓතිහාසික බැරගම විලාසිතව පරිසර සංරක්ෂණ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. මධ්‍යම පරිසරාධිකාරිය දිවෙන පුරා ක්‍රියාත්මක කරන සොබා අමාරු රෝපණ වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් පරිසර කාර්යාලය මේ ක්‍රියාත්මක කර තිබේ. මේ අර්ථයේ කුඹුක්, මී, මාදන්, දඹ, අත්තික්කා, කොළුන් ආදී දේශීය ශාක වර්ග රෝපණය කිරීම සිදුවිය. ලෝක ප්‍රවෘත්ති යාස් චණ්ඩමාරුතය අද සාහෙට ඉන්දියාවේ ඔඩිසා සහ බටහිර බෙන්ගාල ප්‍රාන්තවලට බලපෑම් එල්ල කරනු ඇතැයි එරට කාලගුණාංශ සඳහන් කරයි. මේ නිසා ලක්ෂ 13කට ආසන්න එම ප්‍රාන්තවල අවධානමට ලක් වූ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබේ. ඉන් ලක්ෂ 8ක්ම බටහිර බෙන්ගාල ජනතාවයි. ඔඩිසා ප්‍රාන්තයේ සුබ සාධන කටයුතු වෙනුවෙන් සහන කණ්ඩායම් 52ක් යොදා ඇති අතර බටහිර බෙන්ගාලයට සහන කණ්ඩායම් 45ක් යොදවා තිබේ. ජීවිත දේපල හානි අවම කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇත. ඉන්දියාවට ඇතුළු වන විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 165 ඉක්මවනු ඇතැයි වාර්තා වේ. මෙම චණ්ඩමාරුතයෙන් බංග්ලාදේශයට තරම් බලපෑමක් සිදු නොවුවත් තද සුළං හා වැසි ඇතිවන බව එරට කාලගුණාංශ කියයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති අභියෝග පිළිබඳව ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්යස් ජයසංකර් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිව්යෝර්ක්දී සාකච්ඡා කළහ. කොවිඩ් එනද ලෝකයේ අසමතුලිත ලෙස බෙදා හැරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබඳවද අවධාරණය කෙරින. ඇෆ්ගනිස්තානය, මියන්මාරය ඇතුළු රටවල ගැටලුද සාකච්ඡා විය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආගමික සිද්ධාස්ථාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විහාරස්ථාන 6ක් සංවර්ධන කටයුතු නිමා කර ඇත. බැද්දේවැව පුරාණ විහාරය, ඉහළකමුක්කා පුරාණ විහාරය, විරේගම ශ්‍රී බෝධිමල විහාරය, හත්පොරුව බෝධිරුක්කාරාමය, සූර්ය විජය බෝධි විහාරය යන විහාරස්ථානවල සංවර්ධන කටයුතු සිදු කර ඇත. දකුණු පළාත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක් විහාරයක සංවර්ධන කටයුතු සඳහා රුපියල් 2,50,000 බැගින් වැය කර තිබේ. මීට සමගාමීව දිවෙන්නේ තවත් පළාත් රැසකම විහාරස්ථාන සංවර්ධනය කර ඇත. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් අතර දෙවන එක්දින ක්‍රිකට් තරගෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය. මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිළ සියලු දෙනා දැවි ලකුණු 240ක් රැස් කළේය. ශ්‍රී ලංකාව ලකුණු 247ක ඉලක්කයක් හඹා යන අවස්ථාවේ වරින් වර වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවිය. ඒ නිසා ඕවර් 40කදී ජයග්‍රහණය සඳහා ලකුණු 245ක ඉලක්කයක් එල්ල විය. ඒදී ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ කඩුළු 9කට ලකුණු 141ක් පමණි. ඩක්වර්ත් ලුයිස් නාය යටතේ බංග්ලාදේශයට ලකුණු 103ක ජයක් හිමි විය. ශ්‍රී ලංකා පිළ තෝරා ගැනීමේදී නිසි කළමනාකාරීත්වයක් දක්නට ලැබීම පරාජයට ප්‍රධාන ලෙස බලපෑවේය. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. සංචරණ සීමා නිසා වෙළඳපළ හිමි වූ ව්‍යාපාරිකින් ආකර්ෂණය කර ගැනීමට ඩුබායි රාජ්‍ය විශේෂ වැඩසටහනක් ආරම්භ කරයි. වර්තමානයේදී ඩුබායිහි ආයෝජන සඳහා වැඩි වශයෙන් එක්ව සිටින්නේ ඉන්දිය ව්‍යාපාරිකයන්ය.
ඒත් දැන්ට ඉන්දියාවේ පවතින තත්ත්ව නිසා ඔවුන්ගේ පැමිණීම තහනම් කර ඇත. මේ වසරේ මිලියන 6කට ආසන්න විදේශ සංචාරකින් ඩුබායි වෙත ගෙන්වා ගැනීම එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ අපේක්ෂාවයි. එරට හෝටල් ආශ්‍රිත සීමා මේ සතියේදී ලිහිල් කෙරෙන. රටේ කොරෝනා වසංගත තත්ත්වයේද මැනවින් පාලනය කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රටේ කොරෝනා වසංගත තත්ත්වය පැවතුනත් තම ආයතනයේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව NIBM ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය DMA කුලසූරිය මහතා පවසයි. ඩිජිටල් පාසල් ඒ වෙනුවෙන් ක්‍රියාත්මකයි. අපසු සස්ස විභාගයෙන් සමත් වූ සිසුන් දැන් ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පාඨමාලා සඳහා ලියාපදිංචි සිටින බවද ඔහු කියා සිටී. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව. නිරිතතික මෝසම්සුල් කාලගුණ තත්ත්වය දිවින හරහා ස්ථාපිත වී තිබේ. මේ නිසා බස්නාහිර සබරගමුව මධ්‍යම හා අවයව පළාත්වලත් ගල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇතිවේ. සබරගමුව පළාතටත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ඉක්මූ තද වැසී ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75 ඉක්මූ වැසි ලැබේ. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැක. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ඉක්ම විය හැක. යලි සිරස්තල වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. සෞඛ්‍ය ආරක්ෂාට මුල් තැන දෙමින් ජනතාව නිවසේ සිටම වෙසක් සැමරීමට සූදානම්. මේ මොහොතේ අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂාවත් යහපැවැත්මත් උදෙසා කැපවීම සමාජයේ යුතුයකම් බව ජනාධිපතිතුමා වෙසක් පණිවිඩයෙන් පෙන්වා දෙයි. ඇමරිකාව ශ්‍රී ලංකාවට 4 වන මට්ටමේ සංචරණ සීමා පනව ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය නිසා බව අවධාරණය කෙරේ. රාජ්‍ය සේවාවට කොවිඩ් එන්නත ලබා දීමේ ප්‍රමුඛතාව. මේ අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවන්නයි ඉල්ලීමක්. මේ වසරේදී ජනගහනයෙන් 70%කට කොවිඩ් එන්නත. සේවකාර්ථ සාධකාර මුදලේ සේවා ලබාගත ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ. යාස් චණ්ඩමාරුතය අද ඉන්දියාවේ ඔඩිෂා සහ බටහිර බෙන්ගාලයට කඩාවදී. ක්‍රීඩකයන් තෝරා ගැනීමේ නිසි කළමනාකාරීත්වයක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකා පිළට බංග්ලාදේශයේදී දැවැන්ත පරාජයක්. අපගේ උදාසන ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් සමත්යි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.